ජාතික ගිණුම් 65 පිටුව ඊ කොටසයි තියෙන්නේ. ඊයනෝපතේ දේශීය ඉතුරු පරිමාව හා අනුපාතය. සූත්‍රයයි අනුපාතයයි වෙන සූත්‍රය. තව ලේසි. 65 පිටුව ඊ දේශීය ඉතුරු පරිමාව හා අනුපාතය. දේශීය ඉතුරු හොයන්නේ කොහොමද? සූත්‍ර ගණනාවක් කියලා දුන්නා නේද? දේශීය ඉතුරුම් සමානයි ජාතික දලදේශීය නිෂ්පාදන වෙළඳපොළ මිලට දදේනිගෙන් අඩු කරනවා පුතේ මුළු පාරිභෝජනය වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදනයෙන් අඩු කරනවා මුළු පාරිභෝජනය පුතේ වෙළඳපොළ මිලට දලදේශීය නිෂ්පාදනයෙන් අඩු කරනවා මුළු පාරිභෝජනය දේශීය ඉතුරුම් අනුපාතය හොයන්නේ කොහොමද? දේශීය ඉතුරුම් අනුපාතය හොයන්නේ කොහොමද? මෙන්න ඉර උඩ දානවා දේශීය ඉතුරු ඉර යට දානවා පුතේ මොකක්ද? වෙළඳ මිලට දදී වැඩි කරනවා පුතේ 100ට. right ලස්සන සූත්‍ර ටික දාන්න. දල ජාතික ආදායම ගණනය කිරීමේ ප්‍රධාන දුර්වලතාවයක් නම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් බිහිවන ඍණාගයන් සැලකිල්ලට නොගැනීමයි. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟ වන්නේද? පුතේ මෙන්න මේකයි සිද්ධිය. ඍණ නිෂ්පාදන හයිලයිට් කරන්න. ඍණ නිෂ්පාදන ඔය කියන්නේ මෙන්න මේකයි පුතේ. මොකක්ද මේ බලන්න හොඳේ. මේ ජාතික ගිණුම් හදද්දී අපි ගන්නේ කර්මාන්ත ශාලාවෙන් එළියට එන ධන නිෂ්පාදන විතරයි. ධන නිමවුම විතරයි. ඒ කියන්නේ කර්මාන්ත ශාලාවෙන් බිහිවන භාණ්ඩ හා සේවා ටික විතරයි. ඒ කියන්නේ මොනවද? කර්මාන්ත ශාලාවෙන් එළියට එන භාණ්ඩ හා සේවා ටික විතරයි ගන්න. මේ භාණ්ඩ ටිකේ වටිනාකම විතරයි ගන්න. හැබැයි පුතේ ඔය භාණ්ඩ ටික ගන්න ගිහිල්ලා පරිසරයට විස දුම් පිට කරන. කසල බැහැර කරන. නේද? කසල බැහැර කරන්නේ. ගංගාවලට රසායනික ද්‍රව්‍ය එකතු වුණා. ස්වභාවික සම්පත් පාවිච්චි කළා. ස්වභාවික සම්පත් හායනයට ලක් වුණා. අන්න ඒ වගේ ඍණ නිෂ්පාදන ජාතික ගිණුම් වලට ඇතුළත් උනේ නැහැ.
දැන් බලන්න පුතේ හොඳ අපේ ජාතික ගිණුම් හදන මිනිස්සයා ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරියා හරිද ගිහිල්ලා එකතු කරන් එන්නේ කර්මාන්ත ශාලාවෙන් එළියට එන ධන නිෂ්පාදන ටික විතරයි. කර්මාන්ත ශාලාවෙන් එළියට එන ධන නිෂ්පාදන ටික විතරයි. හැබැයි මේ භාණ්ඩ ටික හදන්න ගිහිල්ලා හරිද? මේ භාණ්ඩ ටික හදන්න ගිහිල්ලා කොච්චර මේ භාණ්ඩ ටික හදන්න ගිහිල්ලා කොච්චර සම්පත් නාස්ති වුණාද කියලා. කොච්චර පරිසරය විනාශ වුණාද කියලා. කොච්චර විසඳුම් පුට වුණාද කියලා කොහොමද සඳහන්? පැහැදිලිද සඳහන්? අන්න එතකොට එකතු කරන්නේ ධන නිෂ්පාදන ටික විතරයි. ඍණ නිෂ්පාදන ටික පුතේ එකතු කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. තේරුණාද? right. තොර මේ බිහිවන භාණ්ඩ ටික එකතු කළාට අර පරිසරයට වෙච්ච හානිය පිළිබඳ කිසිම සැලකිල්ලක් නැහැ. අනවුලුත්. පරිසරයට වෙච්ච හානිය පිළිබඳ කිසිම සැලකිල්ලක් නැහැ. අනවුල. අන්න අරවට කියන ඍණ නිෂ්පාදන. ලියන්නේ එකඟ වේ. එකඟ වේ. එකඟ වේ. මෙන්න ඔබට දාන්න ඍණ නිෂ්පාදන. ධන නිෂ්පාදන. ඍණ නිෂ්පාදන ධන නිෂ්පාදන. ධන නිෂ්පාදනය විතරයි ගන්න ඍණ ගන්න. right. බලන්න හොඳට. ජාතික නිෂ්පාදනය ගණනය කිරීමේදී නිෂ්පාදන ක්‍රියාවලියෙන් බිහිවන ඍණාගයන් සැලකිල්ලට ගනු නොලදී. භාණ්ඩ නිෂ්පාදනය මගින් සෑම විටම ජාතික නිෂ්පාදනයට එකතු වීමක් සිදු වන බව ධනාගයන් ගන්නා බව උපකල්පනය කෙරේ. නමුත් එමගින් පාරිභෝගිකයාට උපයෝගීතාවක් නොලැබී සමාජයට පාඩු හා ආවාසි ඍණාගයන් සිදුවන අවස්ථා දැකිය හැකියි. මොනවද පුතේ අවස්ථා? මේ පරිසර විනාශය. මොනවද කියන්නේ? නාගරික සංවර්ධනය සහ වාහන තදබදයේ වාතය දූෂණය වීම, කාලය නාස්ති වීම. බලන්න නිෂ්පාදන කටයුතු සහ වෙච්ච දේ මොකක්ද? නාගරීකරණය වෙලා, වායු දූෂණය වෙලා, තදබදය ඇති වෙනවා. දැව නිෂ්පාදනයට ගස් කැපීමෙන් සෝදාපාලුව උල්පත් සිදී යාම. නේ? මේ ගස් කපා දැමීම නිසා, දැව භාණ්ඩ නිෂ්පාදනය නිසා ගස් කපා දැමීම නිසා මොකද වෙන්නේ? පසසේදිය විනාශ වෙනවා. ඊළඟ
කර්මාන්ත ශාලාවක රත් වූ ජලය අසල ඇති ජලාශ වලට මුදාවි මත්ස්‍ය සම්පත විනාශ වීම. රත් වූ ජලය නෙවෙයි සම්පූර්ණ රසායනික ද්‍රව්‍යවලින් මුදාවි. ඔය උදාහරණ ඔක්කොටම තනි නමක් කියන්නේ. ඇත්තට මේ ඍණ නිෂ්පාදන කියලා අපි සලකලා තියෙන්නේ මොකද්ද පුතේ? බාහිරතාවල ඉගෙන ගත්ත මොකක්ද? බාහිරතාවල ඉගෙන ගත්ත නිෂ්පාදනයේ ඍණ බාහිරතා. අර උදාහරණ ටික ඔක්කොම සංගල වරහණක් දාලා යන්න පුතේ. නිෂ්පාදනයේ ඍණ බාහිරතා. නිෂ්පාදනයේ ඍණ බාහිරතා. නිෂ්පාදනයේ ඍණ බාහිරතා. හරිද? නිෂ්පාදනයේ ඍණ බාහිරතා. හොඳයි. යා. නිෂ්පාදනයේ ඍණ බාහිරතා. හරිද? right. යා. ඊට පස්සේ යනවා පුතේ ඊළඟ මාතෘකාව මොකක්ද? ඊළඟ ප්‍රශ්නය. හරිත ජාතික ගිණුම් සංකල්පය පැහැදිලි කරන්න. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පුතේ කල්පනා කරනවා මෙහෙම. එක්සත් ජාතික සංවිධානය තියෙනවා විවිධ අංශ. මේ පරිසරය සම්බන්ධව තියෙන ආයතන කියන මෙහෙම. මේ ලෝකයේ රටවල් තරංගකාරී ලෙස ආර්ථික වර්ධනය අරමුණ පස්සේ හඹාගෙන යනවා. තරංගකාරී ලෙස ආර්ථික වර්ධනය අරමුණ පස්සේ හඹාගෙන යනවා. හැම රටක්ම ටාගට් කරන්නේ හදන භාණ්ඩ ප්‍රමාණය වැඩි කරගන්න. හැබැයි මෙහෙම තරංගෙට ආර්ථික වර්ධනය කරගන්න ගිහිල්ලා අවසාන ප්‍රතිඵලය ස්වභාවික පරිසරයේ විනාශ වෙලා මේ පෘථුවිය මිනිසුන්ට ඉන්න නුසුදුසු තැනට පත්වෙන එක. ඉන්න නොසුදුසු තත්ත්වයට පත්වෙන එක. අන්න පුතේ ඒක වළක්වන්න මේ හරිත ජාතික ගිණුම් සංකල්පය හඳුන්වලා දුන්නා. හරිත ජාතික ගිණුම් කරන්නේදී කියන්නේ මේ බිහිවන ධන භාණ්ඩ ටික විතරක් නෙවෙයි. අවශ්‍යතා උමනා ඉටු කරන්න පුළුවන් මේ ධන භාණ්ඩ ටික විතරක් නෙවෙයි. මේ ස්වභාවික සම්පත් වලට පරිසරයට වන හානියත් සැලකිල්ලට ගන්න ඕනේ. ස්වභාවික සම්පත් වලට පරිසරයට වන හානියත් සැලකිල්ලට ගන්න ඕනේ. ස්වභාවික සම්පත් වලට පරිසරයට වන හානියත් සැලකිල්ලට ගත්තට පස්සේ සැලකිල්ලට අරගෙන හදන ජාතික ගිණුම් වලට කියනවා පුතේ නම හරිත ජාතික ගිණුම්. එහෙනම් බිහිවන භාණ්ඩ ටිකට අමතරව බිහිවන ධන නිෂ්පාදනයට අමතරව මේ කර්මාන්තශාලාවෙන් පිට කරන මේ ඍණ නිෂ්පාදන ගැන පරිසරයට වන හානිය ගැන අවධානය යොමු කරමින් හදන ගිණුම් කරණයට කියනවා හරිත ජාතික ගිණුම් කරණය. කොහොමත් පුතේ හරිත කියන වචනය අපි පරිසර හිතකාමී දෑ සඳහා යොදා ගන්නවා. හරිත කියන වචනය පරිසර හිතකාමී දෑ සඳහා යොදා ගන්න. මතක් කරගන්න. එක green product. Green production process. නේද? හරිත ඇසුරු. මට ඉංග්‍රීසියෙන් මම මතක නැහැ. හරිත ඇසුරු. green peas කියන්නේ කොහොමද? කන ඇට జాතියක්. ඒකේ මැසේජ් එක දාන්න green peas. හොඳ වැඩේ. right. හරිත කියන්නේ පුතේ green කියලා කියන්නේ මොනවද? පරිසර හිතකාමී කියන දේවල්.
එහෙනම් බලන්න පුතේ හොඳට මේ හරිත ජාතික ගිණුම් කියන්නේ තන්නේ සංකල්පයක. ලියන්න යටින් ජාතික නිෂ්පාදිතය පිළිබඳ සාම්ප්‍රදායික මිනුම් ජාතික නිෂ්පාදිතය පිළිබඳ සාම්ප්‍රදායික මිනුම් සාම්ප්‍රදායික මිනුම් පිනුම් ආර්ථික සුබසාධනය පිළිබඳ ආර්ථික සුබසාධනය පිළිබඳ වඩා හොඳ දර්ශකයක් බවටත් සාම්ප්‍රදායික මිනුම් ආර්ථික සුබසාධනය පිළිබඳ වඩා හොඳ දර්ශකයක් බවටත් සුබසාධනය තිරසාර ලෙස පවත්වාගෙන යාම සුබසාධනය තිරසාර ලෙස පවත්වාගෙන යාම පිළිබඳ දර්ශකයක් බවටත් පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක් හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක් හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක් හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. මම ආයෙ කියන්නම් පුතේ. ජාතික නිෂ්පාදිතය පිළිබඳ සාම්ප්‍රදායික මිනුම් කමාවක් ඕන. ජාතික නිෂ්පාදිතය පිළිබඳ සාම්ප්‍රදායික මිනුම් කමාවක් ඕන. ආර්ථික සුබසාධනය පිළිබඳ වඩා හොඳ දර්ශකයක් බවට සුබසාධනය තිරසාර ලෙස පවත්වාගෙන යාම පිළිබඳ දර්ශකයක් බවටත් පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක් හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. පරිවර්තනය කර ගැනීමේ උත්සාහයක් හරිත ජාතික ගිණුම් තුල දක්නට ලැබේ. පැහැදිලිද? right. පුතේ හරිත ජාතික ගිණුම් වල මෙන්න මේක. මේ බිහිවන ධන නිෂ්පාදන ටිකේ වටිනාකමෙන් මෙන්න මේ හානිය අඩු කරන්න ඕන කියන එක. මොකද එතකොට මේ බිහිවන ධන නිෂ්පාදන ටිකේ හරි ධන නිෂ්පාදන ටිකෙන් මේ ඍණ අගයන් ටික අඩු කරන්න ඕන කියන එක. ඍණ අගයන් ටික අඩු කරන්න ඕන කියන එක. ඒතර බලන්න හොඳට. මොකද්ද හරිත ජාතික ගිණුම් කියලා කියන්නේ? මේ බිහිවන ධන නිමවුම් ටිකේ බිහිවන භාණ්ඩ ටිකේ වටිනාකමෙන් ඒක හදන්න ගිය වියදම් ටික ඒක හදන්න ගිහිල්ලා පරිසරයට වෙච්ච හානිය පුතේ අඩු කරන්න ඕන කියන එක. හරිද? right.
මේ බලන්න හොඳේ හොඳට. හරිත දල දේශීය නිෂ්පාදිතය. මෙහිමයි වෙන්නේ. හරිත දල දේශීය නිෂ්පාදනය. හරිත දල දේශීය නිෂ්පාදනය. හරිත දල දේශීය නිෂ්පාදනය හැදෙන්නේ කොහොමද පුතේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදනයේ කොහොමද හැදෙන්නේ? වෙළඳ මිලට දල දේශීය නිෂ්පාදිතයෙන් අඩු කරනවා පුතේ ස්වාභාවික සම්පත් ෂයවීම හා පරිසර දූෂණ. දැන් ඇත්තට දරුවෙක් කල්පනා කරන්නේ දලදේශීය නිෂ්පාදනයේ භාණ්ඩ ටික නම් වැලියු කරගන්න පුළුවන්. හැබැයි පරිසරයට වන හානිය ඇස්මේතු කරන්න පුළුවන්. බෑ. අපි දන්නවා තෙල් නැවක් අතර භාණ්ඩ නැවක් ගිනි අරන්නේ රසායනික ද්‍රව්‍ය කාන්දුන. ඒකේ හානිය මගේ පුතේ රුපියල් වලට පරිවර්තනය කරන්න හැකියාවක් නැහැ. මේ පෘථිවි ගෝලයට වෙච්ච හානිය. ඉතින් ඒක දරුවෙක් කල්පනා කරයි. පරිසර ගංගාවකට රසායනික ද්‍රව්‍ය එකතු වෙලා පරිසර පද්ධතිය විනාශ වුණාම මේක වටිනාකම රුපියල් කීයද? මෙතන ඇති ශිෂ්‍ය බටේ පාසල් වල ශිෂ්‍ය බටේ වැඩි. ඒ කෙනෙක් මගෙන් අහයි කර්මාන්තශාලාවකින් රසායනික ද්‍රව්‍ය ටිකක් කාන්දු වෙලා පරිසර පද්ධතියක් විනාශ වුණොත් ඒකේ අලාභය තක්සේරු කරන්නේ කොහොමද? අපිට කියන්නේ පුතේ. ඔව්. මේක සංකල්පයක් පුතේ. ප්‍රායෝගිකව ගණන් කරන්න පුළුවන් කගේ මේ concept එක. තේරුණාද? right. ලස්සනට ගන්න. හරි. එහෙනම් හරිත ಜಾති ගිණුම් කරණය කියන්නේ මොකක්ද? දලදේශීය නිෂ්පාදිතය අරගෙන ඒකෙන් අඩු කරනවා. ස්වාභාවික සම්පත්වල ක්ෂය වීම හා පරිසර දූෂණය. මේ සංකල්පයක් තියෙන එක. මේක මේ ප්‍රායෝගිකව ගණනය කරන ඉලක්කමක් නෙවෙයි. සංකල්පයක්. යම් ඊළඟ සුද්ධ ආර්ථික සුබ සාධනය ගණන් බලන්නේ කෙසේද? සුද්ධ ආර්ථික සුබ සාධනය ගණන් බලන්නේ කෙසේද? පුතේ සුද්ධ ආර්ථික සුබ සාධනය කියන්නේ මේකයි. මොකක්ද? ස්වාමී පුතේ මිනිසුන්ගේ ජීවන මට්ටම තීරණය වෙන්නේ. quality of life ජීවිතේ ගුණාත්මක බව තීරණය වෙන්නේ පාවිච්චි කරන භාණ්ඩ ටික වගේම විවේකය සහ විනෝදයත් අවශ්‍යයි. දැන් අපි කිව්වොත් උතේ ඇත්තටම මම මගේ ජීවිතය ගත්තම උගන්නන එක තමයි වැඩි හරියක් කරන්නේ. උගන්නනෝ
උගන්නලා මහන්සි වුණාම බුදිය ගන්නවා. දවස් 30ෙම කෑ ගහලා උගන්නනවා. හැන්දෑවට තේට්ටුවට බුදිය ගන්නවා. ඔය ඇරෙන්න මම මොකක්ද කරන්නේ? ජීවිතේ මේ ට්‍රිප් එකක් ගිහපු මිනිස්සෙක්ද? යාළුවොත් එක්ක මොන හරි කරමු ගිහපු මිනිස්සෙක්ද? වෙඩින් එකට ගිහපු මිනිස්සෙක් එහෙම නැහැ. මතක ඇති කාලේ ගියේ මොනවත් නැහැ. මම අහන්න කල්පනා කරනකොට තමයි ඔයගේ ගුරුවරයාගේ ජීවිතේ වැඩක් තියෙද? මේ ජීවිතේ වැඩක් නෑ උන්ට. වැඩක් නෑ. මටත් ඒක දැන් තේරලා තියෙන්නේ නැත්තනම. උදේ 6 ඉඳන් 6:00 ඉඳන් කෑ ගහලා 3-4 වෙනකොට හොඳටම තෙහෙට්ටුයි. හරිද? උගුරලේ රහවේ. ඒම වැටලා නිින්ද යනවා. ආයෙ උදේ නැගිටිනවා. රෑ සිහියෙන් හීනෙන් වගේ ඇවිදලා අවදි වෙලා මොකද කරන්නේ? පේපර් හදනවා. මතක් වෙනවා දැන් පේපර් ටික දෙන්න ඕනේ. ඔන්න හදනවා. ආයෙ 3ට විතර ආයෙ නිින්ද යනවා. හරි ඔන්න රටාව. මං අහනවා දරුවන්ගෙන් මේ ඔබේ ගුරුවරයාගේ වෙන ජීවිතේ වැඩක් කියද? මට වැඩක් තියෙද කියලා මං අහන්නේ. වැඩක් නේ. දවස් 30 කෑ ගහනවා. හැන්දෑව 4ට 5ට තෙහෙට්ටුවට නිින්ද යනවා. ආයෙ රෑ 9ට විතර නැගිටිනවා. හීනෙන් බය වෙලා වගේ නැගිටින්නේ. ඇයි? කන්න වතර ටික හදා ගන්න ඕන. දැන් පේපර් සෙට් එක දෙන්න ඕන, ටියුට් සෙට් එක දෙන්න ඕන. නැගිටලා ආයෙ ලියනවා. ආයෙ ලියනවා. වැඩ කරනවා. ආයෙ උදේ 3ට 2ට ඔය එකට ආයෙ නිින්ද යනවා. ආයෙ උදේ 6ට නැගිටිනවා. වැඩක් නැහැ පුතා මේ ජීවිතේ. මොකක්ද මේක? අන්න පුතේ මතක තියාගන්න. හරිද? මොකද කතාව? මිනිස්සෙගේ ජීවිතය කියන්නේ පාවිච්චි කරන භාණ්ඩ ටිකම නෙවෙයි. මිනිස්සෙගේ ජීවිතය කියන්නේ ධනයම නෙවෙයි. මිනිස්සෙගේ ජීවිතේ ක්වොලිටියට විවේකය අවශ්‍යයි. විනෝදයක් අවශ්‍යයි. මහා සල්ලි ගන්ධක් හොයාගෙන අන්තිමට මෙලෝ සතුටක් ලැබුණු නැති ජීවිතයක් ගෙවලා මැරිලා යනවා. අර හම්බ කරපු සල්ලි ඉන්නේ කහලා විල විනාශ කරනවා. නේද? ඒක තමයි වෙන්නේ. අන්න පුතේ බලන්න හොඳට. එහෙනම් පුතේ අන්න එතනයි මේ සංකල්පය තියෙන්නේ. මගේ යාළුවෙක් ඉන්නවා කොරියාවේ. අර පෞගි දවස්වල උතුරු කොරියානු ප්‍රශ්නෙත් එක්ක දකුණු කොරියාවේ ඉන්න යාළුවා මම මිතුරට කෝල් එකක් දීලා කිව්වා දැන් ඉතින් උඹලගේ රටවල් වල ඔක්කොම මිනිස්සු වැඩ නවත්තලා යුද්ධයට සූදානම් වෙනවා ඇතිනේ. උඹලා රටේ මිනිස්සු උඹලා දැන් ඔය ඉන්න කොරියානු කාරයෝ බයයි ඇතිනේ. යාළුවා මග ඔබට පිස්සුද බං? මෙහි ඉන්න කොරියෝ පැය 12ක් විතර වැඩ කරනවා. මෙහි ඉන්නව පැය 12ක් විතර වැඩ කරනවා. උන් මේ යුද්ධ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. හිතන්නේ නැහැ. උන් පැය 12ක් 10ක් වැඩ කරනවා. වැඩපුරේ පැය 10යි 12යි. උන් වැඩ කළකින් යනවා ආණ්ඩුව යුද්ධ ගැන මොකක් හරි කරොත් මිසක් යුද්ධෙට එහෙම එකක් නැහැ. ඒ මිනිස්සු වැඩ. අවුරුද්දටම නිවාඩු තියෙන දවස් 6යි. අවුරුද්දටම නිවාඩු තියෙන්නේ දවස් 6යි. වැඩ. මම අහන්තර කොරියාව දියුණු වෙනවා. අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. හැබැයි කොරියාව වුණු කියන්නේ ජීවිතේ විඳින මිනිස්සු නෙවෙයි. විවේකයක් නැහැ. විනෝදයක් නැහැ. පැය 12ක් දවසකට වැඩ 12ක් 13ක් වැඩ කරනවා කියන්නේ. අන්න තේරුම් ගන්න. ඔන්න ඔතන තමයි පුතේ අපේ සංකල්පය තියෙන්නේ. අපි කියනවා බිහි කරන නිෂ්පාදනයට එකතු වෙන්න ඕන රටේ මිනිසුන්ගේ විවේකය සහ විනෝදය. විවේකය සහ විනෝදය. මම ඔබට කියනවා ඔබ රැකියාවක් කරන දවසක මේ ඔබේ ගුරුවරයා වගේ වෙන්න එපා. ඔබ ඔබේ ගුරුවරයා වගේ වෙන්න එපා. සමන්ගේ සිය පවුල සමග විනෝද වීමට කාලය වෙන් කරගන්න. විනෝද චාරිකාවක් කියන්නේ යාළුවොත් එක්ක ඉන්න සතුට සහ විනෝදය සඳහා සතුට සහ විනෝදය විවේකයේ සඳහා ඔබේ ජීවිත කාලයෙන් කොටසක් වෙන් කරන මෙන් මම ඔබට මතක් කරනවා. දැන් ඔබ ලබන මාසෙ ඉඳලා ඊළඟ මාසෙ ඉඳලා රස්සාවක් කරන මේ රටේ ශ්‍රම බලකායට එකතු වෙන පුද්ගලයෙක්. පැහැදිලිද? right. බලන්න හොඳට. රටේ පුද්ගල සුබ සාධනයට ඉවහල් වන නිෂ්පාදිතය කොපමණද යන්න සුද්ධ ආර්ථික සුබ සාධනයන්ෙන් අදහස් කෙරේ. මේ ගණනය කරනු ලබන්නේ පුද්ගල සුබ සාධනයට ඉවහල් නොවන
පරිසරික හානිය හා සම්පර්ශය වීම මනදී ජාතික නිෂ්පාදනය ඉවත් කිරීමෙන් සහ පුද්ගල සුබ සාධනයට එකතු වන විවේකයේ විනෝදයේ වටිනාකම ජාතික නිෂ්පාදනය එකතු කිරීම. හයිලයිට් කරන්න. විවේකය හා විනෝදය ජාතික නිෂ්පාදිතයට එකතු කිරීමෙන්නේ. විවේකය හා විනෝදයේ ජාතික නිෂ්පාදිතයට එකතු වීමෙන්නේ. හයිලයිට් කරා එකතු කිරීම. දැන් මෙහෙමයි පුතේ වෙන්නේ. සුද්ධ ආර්ථික සුබ සාධනය ගණනය කරන්න මෙහෙම. කොහොමද? සුද්ධ ආර්ථික සුබ සාධනය. සුද්ධ ආර්ථික සුබ සාධනය සමානයි හරිත දල දේශීය නිෂ්පාදනය ගන්න. මොකද ගන්න පුතේ? හරිත දල දේශීය නිෂ්පාදනය. මොකද ගන්න පුතේ? හරිත දල දේශීය නිෂ්පාදිතය අරගෙන අඩු කරනවා එකතු කරනවා පුතේ විවේකය හා විනෝදය වටිනාකම. විවේකය හා විනෝදයේ වටිනාකම. එතකොට එනවා සුද්ධ සුබ සාධනය. පරිසරයට වෙච්ච හානිය අඩු කරපු නිෂ්පාදනයට නැත්නම් හරිත දේශීය නිෂ්පාදනයට එකතු කරන්න ඕන මිනිසුන්ගේ විවේකයේ විනෝදයේ වටිනාකම. විවේකයේ විනෝදයේ වටිනාකම එකතු කළාම කියලා කියනවා සුද්ධ ආර්ථික සුබ සාධනය. right අසන්දයි. හලෝ සූටි පුතා. right. හරිද පුතේ? හරි. පස්වෙනි ප්‍රශ්න පුතේ සංවර්ධනයේ ටියුට් එකේ තියෙන ප්‍රශ්නයක්. යන්න පස්වෙනි ප්‍රශ්න ගන්න සංවර්ධනයේ ටියුට් එකේ තියෙන. හරි එහෙනම් අපිට තියෙනවා ගණන් කීපයක් ඉතුරු වෙලා. අපි ගණන් කීපයට යමු. මම පාස් පේපර් ටිකක් දාලා තියෙනවා. දැන් ගණන් කීපයක් ඉතුරු වුණා. 58 පිටුවේ 5 වෙනි ගාන 58 පිටුව 5 වෙනි ගාන ලියා ගන්න පුතේ එතන 2020 උසස් පෙළ පාස් පේපර් ටිකක් තියෙනවා එහෙනම් 2020 උසස් පෙළ 2020 උසස් පෙළ 2020 උසස් පෙළ හරිද 2020 උසස් පෙළ පහත දත්ත පදනම් කර ගනිමින් පහත් දෑ ගණනය කරා. මම පුතාට මම කියලා ඇති අවුරුදු 10ක් පාස් පේපර් කරන්න. කරාද? හෘද සාක්ෂියෙන් අහලා බලන්න කරාද? කරේ නැත්තම් පුතේ විභාගෙට නොගිහින් ඉන්න. හරිද? අනිවාර්යෙන් කරන්න. අනිවාර්යෙන්ම පාස් පේපර් අවුරුදු 10ක් මම කරන්න කියලා ඇති. ඒ 10 අනිවාර්යෙන් කරන්න. කරේ කරගන්න බැරි වුණොත් පුතේ විභාගෙට නොගිහින් ඉන්දියාට කම් නැහැ. යන්න එපා විභාගෙට. තේරුමක් නැහැ. අවුරුදු 10ක රචනා ප්‍රශ්න පත්‍ර 10යි MCQ ප්‍රශ්න පත්‍ර 10යි කරගන්න බැරි වුණොත් නොගිහින් ඉන්න. අදම කරන්න පුතේ. කීයක් කරාද? right යන්න. සමහර විය බලන්න කියනවා ඉහත දත්ත පදනම් කර ගනිමින් පහත දෑ ගණනය කරන්න. එක දල ජාතික ආදාය. කොහොමද එන්නේ? කුටුම්බ පරිභෝජනය. කුටුම්බ පරිභෝජනයේ තියෙද්දි 10000. දෙක
දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය 4000යි. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය 4000යි. භාණ්ඩ හා සේවා අපනයන 3500යි ආනයන 4500යි. සුද්ධ අපනයන. අපනයන 3500යි ආනයන 4500යි. සුද්ධ අපනයන කීයද? ඍණ 1000යි. ඔය ටිකේ එකතුවද කියන පුතේ දලදේශීය වියදම. ඔකට කියනවා දලදේශීය වියදම. ඊට 10000යි 4000යි 14000යි 13000යි. දලදේශීය පුංචක් වැරදුනා වඩ වැරදුනා. හරිද? right. මේ තියෙන්නේ පුතේ අර මෙතන 10000 කියන්නේ සමාහාර පාරිභෝජන වියදම වඩ වැරදුනා. සමාහාර පාරිභෝජන වියදම. සීතන G දෙකම. මේ තියෙන්නේ සමාහාර පාරිභෝජන වියදම සීතන G දෙකම. හොඳේ වඩ වැරදුනා. චූටා. මේ 10000 කියන්නේ සමාහාර පාරිභෝජන වියදම. ඊළඟට මොකක්ද? සමාහාර පාරිභෝජන වියදම 10000. ඒ කියන්නේ පාරිභෝජන දෙකක් තියෙනෝනේ. කුටුම්බ පාරිභෝජනයයි රාජ්‍ය පාරිභෝජනයයි කියන දෙකම 10000. දලදේශීය ප්‍රාග්ධන සම්පාදනය I 4000. සුද්ධ අපනයන NX කීයද? 1000. ඔය තුනේ එකතු. එහෙනම් මෙතන C ධන G තියෙනවා. මෙතන I තියෙනවා. මෙතන NX තියෙනවා. අපි දන්නවා පුතේ C ධන G ධන I ධන NX සමානයි වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදනය. වෙළඳ මිලට දලදේශීය නිෂ්පාදනය. කීයද පුතේ? 13000. අපෙන් අහන්නේ දල ජාතික ආදායම. මේකට එකතු කරන්න ඕන මොකද්ද පුතේ? දල ජාතික ආදායම. එකතු කරන්න ඕන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. එකතු කරන්න සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම. සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කීයද පුතේ? අවශේෂ ලෝකයෙන් ලැබුණු සුද්ධ ප්‍රාථමික ආදායම ඍණ 400. එහෙනම් පුතේ කීයද? දල ජාතික ආදායම කීයද? 12600. හරි. 12600.
යා දල ජාතික ඉතුරු පුතේ දල ජාතික ඉතුරු ජාතික ඉතුරුම් හොයන්න කලින් පුතේ අපිට ඕන වැය කළ හැකි දල ජාතික ආදාය නේ වැය කළ හැකි දල ජාතික ආදාය ජාතික ඉතුරුම් හැදෙන්නේ කොහොමද පුතේ ජාතික ඉතුරුම් සමානයි දල ජාතික ආදායම දල ජාතික ආදායමෙන් අඩු කරන්න ඕන පුතේ ජාතික ඉතුරුම් හොයන්න නම් මොකෝ වෙන්නේ දල ජාතික ආදායම අරගෙන අඩු කරන්න ඕන දල ජාතික ආදායම අරගෙන එකතු කරන්න ඕන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම ජාතික ඉතුරුම් සමානයි දල ජාතික ආදායම අරගෙන එකතු කරන්න ඕන සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම මොකෝ වෙන්නේ දල ජාතික ආදායම එකතු කරා 12600යි සුද්ධ විදේශ ප්‍රාථමික ආදායම කියනොත් ඒ කීයද 1000 කීයද 13600 13600 හොඳයි right ඉතිරි කොටස් ටික පුතේ අපි කරමු ඊළඟ කොටසේදී හරිද right දැන් පුතේ